කාරුණික ආරාධනය සහ ඉගුවැලි මූලික මුතුවේ සංවිධානයෙන් අද මේ තාරතර කාර්යය සිදු කරනවා. මා ධර්ම දේශනාවන් ගොඩක් කරලා තියෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේක යුනිට් වල කැම්ප්. ඒ හැම එකක්ම එන් කර 90ක් මම හිතන්නේ මන්ත්‍රවල නිමාන සම්බන්ධව දේශනා. කෙසේ වෙතත් අද ඊට හාත්පස වෙනස් ධර්ම දේශනාවක් හැමෝත් එක්කම සාකච්ඡාවෙන් සිද්ධ කරන මම ගෑනවා. මට විනාඩි 5ක් 45ක් පැයකට ආසන්න කාලයක් මට සිද්ධ වෙවි. ඒකෙදි හැමෝටම අරගෙන යන ජීවිතේ තේරුම් කරගන්න, පැහැදිලි කරගන්න ගොඩක් වැදගත් ඒ කාරණා. එකටම මගේ අපේ ජීවිතය ගැන පොඩි පැහැදිලි කිරීමක් සිදු කරන්නම්. මම දුර නෙවෙයි මම යම්පැසේ මහණෙනි ඉතාලි සාමුද්දේකේ පාහියන් කියලා පන්සල. මූලික අධ්‍යාපනය පිළිවෙල කීපයක හදාරනවා. උසස් අධ්‍යාපනය කොළඹ හදාරනවා. මම කැලේ විශ්වවිද්‍යාලයේ උපාධි දෙකක් කරනවා. ඒ වෙනකොට ඒ ප්‍රමාණයට වෙනකොට බණ 300කට වඩා කියලා. හැබැයි හරියට බණ දැනගෙන ධර්මයේ දැනගෙන අවබෝධයෙන් නෙවෙයි මිනිස්සු උපාධියක් තියෙනකොට ඉගෙන ගන්නවා කියනවා. ආරාධනා කරන ගමේ මලගෙවල් වල 7 දවස් 3 මාසෙ අවුරුද්දකින් කාමරෙන් කියනවා. පොතක් බැලුවා. ධර්මයේ පොත් තියෙනවා. කරුණු 3-4ක් එකතු කරගත්තා. පැයකමාර දෙකක් කියන්නේ. ඔහු ඉන්න කාලේ මම එක්තරා වික්ෂු සංවිධානයකට එකතු වෙනවා. එතනින් වැඩසටහනක් නැති කියලා තිබුණා භාවනා වැඩසටහන. ස්ථායයට ගියාම ඉතාමත්ම හොඳ තරක් ගම්පහපැත්තේ ස්ථානයේ අපේ නායක හමුදුනේ කෙනෙක් කමටහන් දුන්නා. ලොකු අදහසක් තිබුණේ නැහැ. මේ විදිහට දානවල සමනක නිදිමතයි එර්මී කොටන් නිදිමතක් නිදා ගන්නව නැහැ. උන්වහන්සේ එක ටිකක් භාවනාවක් කියලා. ටික දවසක් ඉන්නකොට උන්වහන්සේ ඇත්තටම ජීවිතය ගැන නියම කමටහන් ගත්තා. මට තේරුණා වැදගත්ම දේ තමයි මූලික ධර්මයක් අවබෝධය මත පිහිටා ඕනම දෙයක් කරන්නට. එහෙම මූලික පදනමක් මත ධර්මය මත සත්‍ය මත අවබෝධය මත යම් කිසි දෙයක් සිද්ධ කරනවා නම් ඒකේ පසුතැවිලි වෙන්නේ පිට තියන්නේ නැහැ. ඒක මට ජීවිතේ කියලා දුන්න දෙයක්. ඒක සමස්ත ජීවිතේ ධර්මයේ මත කියලා දුන්නා. මම අද ඒ කියලා දුන්න දේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ හැමෝටම. පින්වත්නි අපි ජීවිත කාලය පුරාම නොයෙක් සංකල්ප වල තමයි ජීවත් වෙන්නේ. සංකල්ප කියන්නේ මොනවද? එක එක අදහස් තියෙනවා. සමහරක් අය හිතන දේ බුදුදහම කියලා හිතනවා. මම හිතන එක තමයි උදාහරණයක් මම කියන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් දඩයන් කරන ගමන් මම ඒකට දැක්කව දැන් මාළු වල්ලනවා වැඩි. කන්න මාළු වලට ප්‍රශ්නයක් නැහැ කියන එක උදාහරණයක් තියෙනවා. එයාට ඕනනම් කන්න මාළු එකලා යනවා නම් බුදුදහමටත් ඒක ඉඩක් හදාගන්න.
බොන්න උනාම පස්සේ කියන පොඩ්ඩක් තිබුණා මම නැහැ ඉතින් කාටවත් කරදරයක් වෙන්න තමයි බුදුහාරේ පාට. එහෙම සංකල්ප විශ්වාස කරන ධර්මයේ මත ඕනම ආගමික தත්ත්වයක් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සංකල්ප නෙවෙයි ධර්මය. සංකල්ප නෙවෙයි ධර්මය. සංකල්ප මත අපි ධර්මයේ කොට සැලකුවොත් කවදාවත් මූලික ධර්මයේ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අර සංකල්ප වල තමයි ජීවත් වෙන්නේ. නිවන සංකල්ප රූපීව දැක්කොත්, එහෙම නැත්නම් පින පව සංකල්ප රූපීව දැක්කොත්, එහෙම නැත්නම් ඔය යම් දේවල් සංකල්ප රූපීව දැක්කම ඒක මත ලෝකයක් හදාගෙන ඒක මත ජීවත් වෙනවා. ඊට හාත්පස වෙනස් දෙයක් තමයි ධර්මය කියන්නේ. මේ සංකල්පයෙන් ඈත් වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මය දකින්න අපට උගන්වනවා. දැන් ධර්මය කියලා කියන්නේ මොකක්ද? අපි ධර්මය කියලා කියන්නේ බුදුන් වඳිනවා, පිළිත් කියනවා, දන් දෙනවා, චෛත්‍ය හදනවා, වේර විහාර හදනවා, පන්සල් හදනවා. හන්දි ගානේ බුදු පිළිමක් තියෙනවා. මදි වුණාම ඊට කඩක් නැති වුණා. දැන් හමුදා අරවිරු මැදිච්ච වුණාම පස්සේ අර මුදලක් හම්බුන ගමන් ඒ අම්මා දුවල පන්සලට ඇවිල්ලා දෙනවා මුදලක් හම්බුණා. මොකද්ද කරන්නේ කියලා. කරන්නම දෙන්නේ නැතුනම අපි ආඳුරු කියන කනුවක් කරේ හදන්නේ. හදලා පන්සල කොන්ක්‍රීට් විමානයක් කරන්නේ. දැන් අම්මා ඊතර කනුව හැදුවාම නිවන් දකින්න පුළුවන් කියලා. හාමුදුරුවෝ පන්සලේ කනුව හැදුවාම චෛත්‍ය හැදුවාම බෝධි හැදුවාම ධර්මයේ පවතී කියලා. දෙකම විකාරී රූපීව දුවනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේකට පරිබාහිර ධර්මයක් තමයි දේශනා කරන්නේ. බුදුහාරගේ මූලික ධර්මයේ මේකක්වත් නැහැ. මම සරල කාරණා කීපයක් හරියට. වක්කලි හාමුදුරුවෝ ගැන අහලා තියෙනවා. වක්කලි කියලා බුදුහාමුදුරුවෝ කාලේ හාමුදුරුවෝ කාලේ තියෙනවා. මතකද? අර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ රූපෙට කැමතියි. ගොඩක් අය රූපෙට කැමති ඉන්නේ. ලස්සන රූපයක් දැම්මම එකපාරක් හැල්ලවලා ආයෙත් බලන්න කරන්නේ. බුදුහාමුදුරුවෝගේ රූපෙට වක්කලි හාමුදුරුවෝ කැමති. වක්කලි හාමුදුරුවෝ මහාන වෙන්නේම බුදුහාමුදුරුවෝගේ රූපේ වලක්. බුදුහාමුදුරුවෝගේ රූපේ ලස්සන විය හැටි කියන එකට හොඳම සාධකය තමයි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ නේපාලයේ. උතුරු ඉන්දියාවේ නේපාල. නේපාල තමයි මේ ලෝක ලුම්බෙජිනියම කප් එක 3-4 පාරම ගත්තේ. ඒ කියන්නේ නේපාල් කට්ටිය කන් දිගයි, ඇස් දිගයි, නාය ටිකක් දිගයි, නිකට ටිකක් දිගයි, උසට සායන ස්ලිම් බොඩි තියෙනවා, ලස්සනයි. ඉතාමත් ලස්සන මිනිස්සු ඉන්නේ නේපාලේ. නේපාලෙම ගෑනම ලස්සනයි. ඒ ළමයි තමයි ගොඩක් ඉන්දියන් නළුලියෝ හැටියට ගොඩක් ප්‍රසිද්ධ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ පල්ලසේ. ඒක හරි බුදුහාමගේ කන් දිග දැන් ඒ දිගට වඩා ප්‍රමාණය දිග හදලා ඒක වෙනම එකක්. නාය දිග බුදුහාමුදුරුවෝ ලස්සනයි. බුදුහාමගේ ශාරීරික විශේෂ ලක්ෂණ ගානක් පිළිපද තියෙනවා. ඔක දකුණු ඉන්දියාවේ කෙනෙක් දැක්කම උතුරු ඉන්දියාවේ කෙනෙක් කලන්තය හැදෙනවා. දකුණු ඉන්දියාවේ කෙනෙක් වෙනස් කළුයි. ඒ සම්පූර්ණම ස්වාභාවික තත්ත්වය වෙනස්. දකුණු ඉන්දියන් කට්ටිය. ඒ කට්ටිය ආපාත තමයි අපිට දෙන්නේ උතුරු දෙමළ අය. දමිළ අය. ඒකේ යම් ආවාසයක් අපිට තියෙනවා. දැන් බුදුහාමුදුරගේ ලස්සන බලන තමයි කවුද බලන්නේ? වක්කලියා. මෙහෙම වාඩිලා බලන්න වක්කලියා. බුදුහාමුදුර ලස්සන. බුදුහාමුදුර ටිකක් ලස්සන බලන්නේ දීලා බුදුහාමුදුර අවසානයේ කියනවා යෝකෝ වක්කලි සෝදම්මං පාසෙ සෝමං පාසෙ. වක්කලි මගේ දිහා බලාගෙන ඇති වැඩේ මොකක්ද? මගේ දිහා බලාගෙන ඉන්න එකේ ඇති වැඩේ මොකක්ද? කියලා අහුවා වක්කලි හාමුදුරනේ මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට මම ආදරේ. බුදුහාමුදුර කැමති නිසා ධර්මයත් එක්ක එකතු වුණාම මැරෙන එක ප්‍රශ්නයක් නෙවෙයි.
මැරෙන්න බය නැහැ. නියම ධර්මයේ මත පිහිටකපු ශාස්ත්‍රූරයේ ජනහසේගේ ශාවකයෙකුට මරණය ප්‍රශ්නයක් නෙවෙයි. ධර්මයේ මත එකතු වුණාම දුක ප්‍රශ්නයක් නෙවෙයි. ධර්මයේ මත එකතු වුණාම ලාභ ප්‍රශ්නයක් නෙවෙයි. ධර්මයේ මත එකතු වුණාම යම් ආබාධිතත්වයන් දුර්වලතාවයන් ප්‍රශ්නයක් නෙවෙයි. සියල්ලම ධර්මයේ තුල විසඳනවා. මම අද මේ ධර්ම දේශනාව ඉවර කරනකොට හැමෝටම තේරෙන්නට ඕන හොඳට අහන්න කියොත් මගේ දුර්වල තත්ත්වයන්, මානසික දුර්වල තත්ත්වයන්, කායික දුර්වල තත්ත්වයන්, මානසික ආබාධ තත්ත්වයන්, කායික ආබාධ තත්ත්වයන්, මගේ යම් යම් අඩුපාඩු සියල්ලම ධර්මයේ මත මට විසඳ ගන්න පුළුවන්. මේ හැම ආබාධ තත්ත්වයක්ම හැම දුර්වලතාවයක්ම ධර්මයේ මත තමයි. ඒක ධර්මයට සාකච්ඡාවක් කරනවා. ඒක හරි සාකච්ඡාවක් වෙනකොට මේ හැම එකටම විසඳුමක් තියෙනවා. දැන් මම පැහැදිලි කරන්නම් මේක. බුදුදහම වහන්සේ කියන ධර්මයේ දකින්න ඕන නම් මොකක් කරන්න කියද? ධර්මයේ දකින්න ඕන නම් මොකක්ද කරන්න ඕන? තමාව දකින්න. කවුද? තමා. මම දකින්න නැත්නම් මට ධර්මයේ පේන්නේ නැහැ. මාව දකින්න ඕන. ත්‍රිපිටකයේ තිබුණා ආමුදුරෝ ඉන්නවා සිවුරු මහාන වෙලා සිවුරු දාගෙන හිටියා. රුවන්වැලි සෑය ගාවේ හිටියා. ශ්‍රී මහ බෝධිය ගාවේ හිටියා. බුද්ධගයාව ගාවේ හිටියයි කියලා අමුතුවෙන් ධර්මයේ දකින්නේ නැහැ. මට මාව තේරිච්ච යම් දවසක මට ධර්මයේ තේරෙනවා. තේරුණාද මම කියන්නේ? මට මාව තේරෙනවා නම් මට මාව පේනවා නම් මට මාව දකින්න පුළුවන් නම් ධර්මයේ පේනවා දකින්නවා අවබෝධ වෙනවා. මට මාව පේන්නේ මට මාව අවබෝධ වෙලා නැහැ. දැන් මාව දකින්නේ අනේ මම දුර්වලයි. මම කායිකව ශක්තිමත් නැහැ. මානසික ශක්තිමත් භාවයක් නැහැ. මම දුර්වලයි කිය හිත එක තමයි දකින්නේ. ඔබ දන්නවද? කායික දුර්වලතාවයට වඩා මානසික දුර්වලතාවය අවුල් කියන්නේ. හැම ප්‍රශ්නයකටම මුල මනස. ප්‍රතිකාරයක් ගන්න ගියාම වෛද්‍යවරු කියනවා රෝගියෙක් ඕනම රෝගියෙකුට මනස 100ට කීයද? 50ද? නෑ 75. රෝගයකට වැඩ බලපාන්නේ මනස බලපාන 175. ටැබ්ලට් වලින් බේත් වලින් ඉන්ජෙක්ෂන් වලින් 125. එහෙනම් මනස කොච්චර ප්‍රධානද කියලා කොච්චර ප්‍රධානද කියලා හිතලා බලන්න. මනෝ උබ්බංගම නම් මනෝසේ නම. මනසාචේ පදුට්ඨේන පාස්තු. හැම කතා කරන එකට ක්‍රියා කරන එකට ප්‍රධාන වෙන්නේ කවුද? මනස. මනස ප්‍රධාන වෙලා නම් අන්නේ මනස තමයි ශක්තිමත්. අපි වැඩේ කියන්නේ අපි මනස ගැන හිතන්නේ. අපි හිතන්නේ අපි විනය ගැන හිතනවා, මානසික සංවරය ගැන හිතන්නේ. මානසික සංවරයක් නැති කෙනෙක්ට මොනතරම් විනය පද්ධතියක් හදුවත් වැඩක් වෙන්නේ නැහැ. හමුදා විනය පද්ධතිය හදනවා මානසික සංවරය නැති වෙනවා. එහෙම අය හමුදාවේ පැරණ ගිහිල්ලා මම කොල්ලනවා. හොඳ විනයක් තියෙනවා මම කොල්ල ගන්න. මානසික සංවරතාවය එතකොට සිවුරු දානවා, සිවුරු එක මහාන වෙනවා. මනස මහාන කරලා නැහැ. මනසේ මහාන වීමක් නැහැ. ඒක සිවුරු දාගෙන ජඩ වැඩ කරනවා. ඒක ඇති වැඩක් නේද? නෑ. ඒ මහාන ගමඩකුත් නැහැ. නිල වැඩකුත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කරන්නේ මොකද්ද? බුදුහාමුදුර කරන්නේ මනස හදනවා. බුදුහාමුදුර දේශනා කරනවා මනස දකින්න.
දැන් මනස දකින්න පුළුවන් ඉන්නේ කොහොමද? කොහොමද දකින්න පුළුවන් මනස? මට මාව දකින්න පුළුවන්. ඒක දකින්න පුළුවන් ඉන්නේ කොහොමද? සතියේ. කොහොමද? සතිය. සතිය කියන්නේ මොකද? සිහිය. සතිය කියන්නේ සිහිය. සිහිය නැත්තම් අපි මෙන්න ලෝකේ කිසි දෙයක් අපට කරන්න බෑ. මේ තියෙන පුංචි සිහියෙන් අයාලේ යන සිහියෙන් තමයි මෙච්චර වැඩ ටිකක් කරගන්නේ. ඔෆිස් එකේ වැඩ ටික කරන්නේ පොඩ්ඩක් ඔය බයිනෙත් පාරේ බයික් එකෙන් පැදගෙන ඉන්නේ. ඉඳලා පුංචි චුට්ටි වැඩ ටික සිද්ධ වෙන්නේ. මේ අයාලේ යන සිහිය පොඩ්ඩක් ට්‍රැක් එකට දාන්න. මේ අයාලේ යන සිහිය හරියට තේරුම් ගන්න සිහිය නුවණින් දැකලා මේ සිහිය නියමාකාරයෙන් කළමනාකරණය කළොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් හිතන්න මම හිතුවා අතට බණ කියන එක ඉතාමත්ම හොඳයි. එතන බණ කිව්වනම් හොඳයි මොකද ලස්සන අර වීඩියෝ එකක් තිබ්බා ලස්සන කරනවා. මට මෙතෙන්ට ආවම හිතුණා ඊට වඩා හොඳයි මෙතෙන්ට ආවා. මෙතන ෆොටෝ ටිකක් ගන්න. මේ කකුල් අතපය නැති අය යම් යම් විදිහේ කකුල් වලින් බැඩ්මින්ටන් ටේබල් ටීම් ගන්න බැඩ්මින්ටන් දුවන රෝද පුතුලින් තරඟ පවත්වන තියෙනවා. දැන් මේව කරලා තියෙනවා. මේ කරන්නේ කොහොමද? මේ කරන්නේ කොහොමද? අපි කියන එකට මානසික ඒකාග්‍රතාවය හදාගන්න. අපි ක්‍රිකට් ලංකාවේ ක්‍රිකට් ටීම් එක ගැන කියනවා අවුට් වෙනවා නෙවෙයි. ක්‍රීඩකයන්ට කියනකොට මානසික ඒකාග්‍රතාවයේ පොඩි නිදීමක් සිද්ධ වුණා කියලා කියනවා. පුහුණු වීම කියලා කියන්නේ ආනමේ මනසේ ඒකාග්‍රතාවය හදන්න. ඒ නැත්නම් අපි කියන සතියේ මනස දකින්න. ඒතර හොඳට බැලන්ස් කරගන්න පුළුවන් ඉන්නේ ක්‍රීඩාව, වෘත්තිය, අධ්‍යාපනය කරන වැඩේ මනසේ හොඳ සතියෙන් මනස දැකලා එහි කළමනාකරණයක් කරගන්න පුළුවන් මනසේ තමයි නියම විදිහට ජයග්‍රහණය කරන්නේ. මනස විකාරණ අවුල් නම් වෙන මොකක් කරත් වැඩක් වෙන්නේ නැහැ. උදාහරණයක් මම ගන්නම්. අපි යන පාරේ බයික් එක යනවා. බයික් එක යනකොට ෆෝන් එකෙන් කව කරන්න පාඩම් කියලා. ඇයි? අදහස වෙන පැත්තකට යනවා. අදහස වෙන පැත්තකට ගියහම මම ඩ්‍රයිව් කරන එක අමතක කරනවා. මම බයික් එකක් උඩ ඉන්නේ කියලා රෝද දෙකක් උඩ ඉන්නේ කියලා අමතක කරනවා. රෝද හතරක් උඩ ඉන්නේ පාරේ යනවා මේක කියලා අමතක කරනවා. ගිල බොයරි වද්දගෙන හදලින් මරාගෙන මහා විනාශයක් සිද්ධ වෙනවා. ලංකාවේ ප්‍රධාන අතුරු සිද්ධ වෙන්නේ හේතුව මනස නුවණින් දැක්කේ නැති නිසා මට මාව තේරුම් කරගන්න බැරි නිසා දුකක් ගහම විපුවාම හරි කියලා හිතෙනවා. දැන් මොකද වැඩි හරියක් බොන්නේ මොකද? අරක්කු සිගරට් භාවිතා කරන්නේ මොකද? දැන් අපි පුරුත්තාපන මධ්‍යස්ථානවල පුරුත්තාපන වැඩ කරනවා. ඊට දේශන කරනවා. මම හැම පුරපසවස්සකම පැය 3ක් වැලිකඩ බන්ධනාගාරේ කැදවියන් මද්රයන් සම්බන්ධ කැදවියන්ට ධර්මානුකූල භාවනා ට්‍රීට්මන්ට් එකක්. මොකද්ද අවුලෙන් මනස ආර්ථික ප්‍රශ්න නැහැ. මහත්ය කුණු ගන්නව නැහැ ඒක ප්‍රශ්නේ නෙවෙයි. සමාජේ වත්තක හිටියයි නෑ ඒ ප්‍රශ්නේ නෙවෙයි. මනස ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට තමන් තේරුම් කරගන්න බෑ. ඔබ කන්න ඕන කෑවේ නැත්තම් මැරෙනවා. ඔබ බොන්න ඕන බිව්වේ නැත්තම් මැරෙනවා. ඔබ නිදා ගන්න ඕන නිදාගත්තේ නැත්තම් මැරෙනවා. ඒ ටික නොවුනොත් මැරෙනවා. ඒක තමයි. ඒක නිසා අපි කියනවා සබ්බේ සත්තාහාරත්තික ආහාරත්තික සියලු සත්වයෝම ආහාරය මත ජීවත් වෙනවා. ඉතින් ටැබ්ලට් එකක් ගත්තාම සරල දෙයක් නේ. දැන් ආහාරය ගන්න බෑ නිකන් ඉඳගෙන. ක්‍රියාවලිය වෙනස්. නිකන් ඉඳගෙන ආහාර ගන්න බෑ. ක්‍රියාවලිය වෙනස් වෙනවා. ආහාර ගන්න මොනවද?
ක්‍රියාකාරකම් කරනවා. ඒකට අපි කියනවා හම්බ කරන්න ඕනේ. ඒ කාලේ මුලින්ම පස්සෙරවන්න ගියා. ප්‍රාග්ඓතිහාසික යුගයේ මෙසොපොටේමික යුගයේ හෝමෝ සේපියන්ස් යුගයේ මෙසොලිතික් යුගයේ නැත්නම් නියන්ඩර්තාල් යුගයේ දුවගෙන ගිහ සතෙක් කරනවා. කාලයක් යනකොට එහෙම සත්තු මරලා අල්ලලා බැරි වෙනවා. ඊළඟ පොඩි පොඩි උගුල්ලට වරෝ තියෙන්නේ. ඒකේ ඉයන්නු එක ඊට පස්සේ මේ උගුලට වන්දේ මෙහෙමයි කියලා උගන්නන එක ඒක ලීඩර් වෙනවා. ඊට පස්සේ අනිත් උගුලට වල හම්බ කරගෙන ආවම පස්සේ මූඩ ගෑල්ලක් දෙනවා. දැන් මේව ක්‍රියාවලියට ආවා. ඔක තවත් ශක්තිමත් වෙනවා. අල්ලගෙන ඉන්න පැටව හම්බ කරනවා මරන්න නැතුව තියාගෙන පැටව හම්බ කරන ක්‍රියාවලියකට. මහා සමාජයක් ඇතුළේ. දැන් ඒකට පිරිසක් හැදුනා, අල්ලගෙන තව පිරිසක් හැදුනා, පාලනය කරන පිරිසක් හැදුනා, ඒක පාලනය කරන ක්‍රමවේදී උගන්නන තව පිරිසක් හැදුනා, ඒක ඇතුළේ විවිධයක් හැදුනා. ඒ විවිධ ඇතුළේ ගැන්වීමක් ආවා, මේ ක්‍රමවේදයක් ආවා. මොකක් වෙනුවෙන්ද මූලිකව? කන්න. මොකක්ද වෙනුවෙන්ද? කෑම. රට රාජ්‍යවල හැදුනා, ඒවට මුලකාවල් හැදුනා, ඒවට ක්‍රමවේද හැදුනා. ඒවයි කියලා අපි වගේ කොටසක් හැදුනා මේක ඇත්ත පෙන්නන්න කියලා තව කොටසක් හැදුනා ආරක්ෂා කරන්න කියලා තව කොටසක් හැදුනා තව ප්‍රධාන දේහේ රකින්න කියලා තව කොටසක් හැදුනා මේ ක්‍රියාවලිය සමස්ත මූලික ක්‍රියාවලිය තමයි ආරක්ෂිත ආහාරයෙන් ජීවත් වෙන්නේ දැන් මේක ඇතුලේ අපි හැදුනා පහසුකම් ගෙවල් වල ඉන්නේ ඉතින් දැන් හින්දු හිතු ඥාන වාහන පාරවල් වගේකවල මේ ක්‍රමයේ තව තවත් දීර්ඝ වුණා සංවිධානගත වුණා දියුණුනා මේ ක්‍රමයේ විදිහට ආවා. දැන් මට කියන්න ඕනේ මේක තමයි ජීවිතය. මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙමින් පවතින්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්මය ඇතුලේ. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ඇතුලේ අපිට මේ ජීවිතය දකින්න. දැන් අවුල තියෙන්නේ කොතනද? ධර්මයත් එක්ක මේක ගැට ගැහෙන්නේ නැත්තේ කොතනද? ධර්මයත් එක්ක මේක ගැටණිය සිද්ධ වෙන්නේ කොතනද? මූලික ධර්මයේ පරිබාහිර තැන. මොකක්ද මූලික ධර්ම පරිබාහිර තැන? ඔන්න ධර්මයේ ඇතුළේ සාකච්ඡාවක් කරනවා. මේක ටිකක් තේරෙනව නේද? මම කිව්වේ. දැන් ඔන්න මේක තාජුට තේරෙනවා මෙන්න මේ කාරණාව මම ඔයාලට කිව්වා. දැන් මම පැහැදිලි කරා ධර්මයේ දකින්න නම් මාව දකින්න ඕන. ධර්මයේ දකින්න නම් බුදුජානක මහසීගේ බුදුහාමුදුරේ එක සංකල්ප රූප දැකලා වෙන්නේ නැහැ. නියමාකාරයෙන්ම ධර්මයේ දකින්න නම් මේ බුදුහාමුදුර වරම දැකලා වෙන්නේ නැහැ. ධර්මයේ දකින්න. මේක වක්කලියවර කතා. ධර්මයේ දකින්න නම් මාව දකින්න නම් සතිය දිනු කරලා තියෙන්න ඕන. සිහිය දිනු කරලා තියෙන්න ඕන. හරිද? සිහිය දිනු කර ගන්නත් පොඩි කාරණා දෙකක් මම කියන්නේ. ඇවිදිනකොට මහත්යෝ සිහියෙන් ඇවිදිනවා. සිහියෙන් ඇවිදිනකොට ඒක සක්මන් භාවනාව. තේරෙනවද කියන්නේ? කෑම කනකොට සිහියෙන් කෑම කනවා. දැන් අපි මංසලේ ඇත්තේ කෑම කනකොට සිහියෙන් කෑම කන්න පුළුවන්. හරි ලස්සන තන බත් ටිකකට මෙහෙම කනවා. දැන් අපේ මේ දෙමව්පියෝගේ දරුවෝ අපි සිහියෙන් කන්නේ නැහැ කෑමනේ. අපි කන්නේ නැහැ සිහියෙන්. දැන් අද මේ මන අහලා ඉවරලා ගිහිල්ලා දැන් අයාමාර හතමාර විතර පැන ගන්න පුළුවන් ගෙදරට තෙල්නාට්ටිය තියෙනවා. ඉතින් ඔබ තියා පත් එකම මෙහෙම ගත්ත තිඟා මේ වගේ තිඟාවක් තියෙනවා. අරගෙන දිහා බලන් තමයි කන්නේ. මොකක්ද සිහියක් සමහරකට පරිපූර්ණක වෙන්නේ නිකන් කරන ගොඩ කෑලි මාළු වල දැන් ළමයි දෙමව්පියෝ ඔක්කොම එකට ක්‍රියාවලියක් නැහැ. සතිය දිනු කරලා නැහැ. දැන් සතිය දිනු කරාම එක පැත්තකින් මනස සතිය දිනු වෙනවා. මනස දිනු වෙනවා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂිත වෙනවා. දැන් සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නේ මෙහෙම වෙනවා. කෑම එක දැක්ක ගමන්ම එකට මොකද? ඇසට කාරණ නාසය දිවට ශරීරයට ඔක්කොම කෑම කරනවා. ඇහැට කරනවා. ඇහැට ගන්න දැන් අර වගේ නේද? අර ලස්සන බත් එක තියෙන්න ඕනේ. මාළු ටික අරවා මේ ලස්සනම තිබුණොත් තමයි ඇහැට මා ප්‍රිය ගතිය. අපලුවා ජනාවලා දෙන කනවද? නෑ ප්‍රිය ගතිය. ඇහැට කනවා. සුවඳට කනවා. කොච්චර ලස්සන දිනවද නැත්නම් සුවඳ නැත්තම් කෑවේ. සුවඳ කනවා. තමයි. දිවට රසට කනවා.
කොච්චර සුවඳුනක් තරන්නේ ඒ දවල් අඹරලා තින්නත් තරන්නේ ලස්සන උනත් නැහැ අද නැත්තම් කියන කෑම කොහොම හොඳයි ලස්සන නැතන කෑම අහනන්නේ නේ රසක් තියෙන ඒ ඔක්කොම තින්නත් තරන්නේ කන්න නැත්තම් කන්න කියන්නේ ප්‍රෙස් ගතිය දැන් පපඩම ගත්තාම කටස් ගාලා හැපෙන්න ඕනේ කෑමෙන් කන දැකෙන්න ඕනේ පිපිච්ච කෑම ගත්තාම චරස් ගාලා ප්‍රෙස් කියලා පොලේ ගත්තාම මේ බීන ඒ ගතිය තියෙන දැන් මේ හැම එකම බැලුනත් තරන්නේ ඊට සමග මේවා මේ ඇඟට ගුණ ඉද ගතටත් ඕනේ දැන් ඒ ක්‍රියාවලිය ඇතුලේ සංනිවේදනය කරනවා ඔන්න ආහාර ගන්න හදන්නේ වත්ති ගන්න කරගත්ත ගමන් ආහාර ගන්න හදන්නේ බඩ මොකද කරන්නේ ටක් ගාලා සූදානම් වෙනවා අම්ල ටික එවන බඩ ඇතුලට දැන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය මේ දෙපැත්තෙන් කේට ගන්න ඉති දෙනවා කියලා මේක පහසු බල ගිලනවා දැන් මේ ඔක්කොම එක්තරා ක්‍රියාවලියක් සෞඛ්‍ය පාඩමක් කියලා දුන්නොත් ඒ සෞඛ්‍ය විද්‍යාත්මක පාඩමේ ක්‍රියාවලිය. දැන් එක පැත්තකින් සමාධිය හැදෙනවා එක පැත්තකින් නිරෝගී මිනිහෙක් හැදෙනවා. දැන් අපි ඉබබ්බාවක් නැතුව කෑම එහෙන් ජීර්ණ ක්‍රියාවලිය නැහැ. එහෙන් ගිලින්න ක්‍රියාවලිය නැහැ. පාඩම හිර වෙනවා. අතර කතා පිටවත්තාවකට ගියොත් එහෙම හිර වෙනවා. වතු කොහෙන් කරලා වතුරේ කුත් බොනවා. අමාරුයි කිඹුල කිරිමැටි කිල්ලෝවනි දාගන්න. දාගත්තාම එළි වෙනකම් මේක දිරවයි දෙරවීමේ ක්‍රමවේදයක් නැහැ. ඊළඟට මට අරගෙන යනවා මෙහෙන් යනවා බිම වාඩි වෙන්න බෑ. ඔය බලන්න මම ගෙදරට ගියාම කාන්තාව හැබර නැඹරිලි. පිළිහිට වාඩි වෙන්න මෙන්න බලන්න. මොකක්ද වෙන්නේ? ක්‍රියාවලිය මම අර කිඹුල කිරිමැටි කිල්ල වගේ ක්‍රියාවලිය. නිරෝගී නැහැ. ඕකම තියෙනවා බුදුරජාණන් වහන්සේ දාලා. ඕක බුදුහාමරෝ කියනවා ඊළඟට භාවනාත්මකයක් වැසිකිළිය. වැසිකිළියම සීයෙන් යනවා. ඒකත් සමාධිය වැඩෙනවා. ඒකත් සතිය දියුණු වෙනවා. මම වැසිකිලි කරනවා කියලා ඉඩ හරින්න ඕන. ඒක මේකෙන් පස්සේ උඩා දිනනකොට වැසිකිලියන්නේ නැහැ. එහෙම වැසිකිලියන්නේ නැහැ. ඒකට ඉඩ හරිනවා. එතකොට තමයි මලපද්‍ර වෙන ඔක්කොම ගිහිල්ලා ඇඟ නිරෝගී වෙන්නේ. නැත්නම් ඒකේ කොටස් ඉදිරුණාම ලෙඩ වෙනවා. ඒ මලනේ ඒක කුණු වෙනවනේ මේ හැම එකක්ම කලයන් වර්ධන අතුල විග්‍රහ ගන්න පුළුවන් බුද්ධමාන එක පැත්තකින් සමාධිය හැදෙනවා එක පැත්තකින් නිරෝගී නිවිය කරනවා නිවිය ගන්නකොට සතිය නිවිය ගන්නවා කරන ඕන වැඩක් සතියෙන් කරනවා පාර යනකොට සතියෙන් යනවා නානකොට සතියෙන් යනවා ලිංගික කාර්ය සතියෙන් කරනවා එතකොට තමයි උපරිම ලිංගික වින්දනයක් වෙන්න පුළුවන් ඒකත් බීල කරනවා නම් මානසික විකාරයක් කරනවා නම් වෙන අවුලටියක් කරනවා නම් ඒක ලිංගික සම්තුෂ්තියක් නෙවෙයි ඒක ඇතුලේ මේ හැම කාර්යයකටම මනස බලපාන මනස ඇතුලේ මේ ක්‍රියාවලිය තිබෙනවා රසය බුද්ධි විදිහට පුළුවන් වෙන්නේ මේ ආහාරය නිකන් ගත්තට විඳින්න බෑ මනස ඇතුලේ විඳින්න පුළුවන් මේ සෑම ක්‍රියාවක් දැන් මේක මනසක් නැති අවබෝධයක් නැති විකෘති මනසකට මෙතන අභිමනසල විඳින්න බෑ. ඉස්සරහට කියන විකාරයක් නුඹට මේ ගහම මොකද? තාන පිට. කේසීවත් කරනවා ඒකට. ඔහොම මනසක් ඇතුළේ මේක මේක විඳින්න බෑ. මේක විඳින්න පුළුවන් වෙන්නේ අන්න අර වගේ දියුණුව සතිය දියුණු කරපු මිනිහෙක්. එළියට ගියාම මේක ලස්සන පරිසරයක්. බලන්න අක්කර 10 හදලා තියෙන්නේ. මම නිකන් කල්පනා කරේ පැරණි ආරාමික සම්ප්‍රදාය තියෙන්නේ. මේක හමුදාය සම්ප්‍රදාය නෙවෙයි. මේක ලෝකෙ දිවිච්ච මේ මොකද ගෘහ නිර්මාණ සම්ප්‍රදායනේ අපේ පැරණි ආරාම සම්ප්‍රදාය ඒකවල තියෙන්නේ. මේ කුටි තියෙන්නේ. එකින් එක පැත්තකින් කුටියට ආහාරය යන පුළුවන්. දැන් ගුණ නිසා කරනවා. නැත්තම් පයින් යන කුටි ක්‍රමයක් ආරම්භ වෙනවා. පැරණි ආරාම මේ ගහවල කපන්න නැතුව හැදුවා. හැබැයි ගහට ඕනේ විදිහට නෙවෙයි අපට ඕනේ විදිහට ලස්සනයි වතුර ටික බහැරපටි වතුර ටික බහැර යන ක්‍රම වේදි කරනවා ලස්සනයි අපි මොකද කරන්නේ වතුර ටික නවත්තන්නේ කොහොමද කරන්නේ වලිය දාගන්නේ උඩ ගෙදරේ වතුර පාරේ අපේ ගේ හරිය යනවා අපේ ගේ හේදිනවා ඒක හැමදාම ඒක විඳින්න බෑ ඒක විඳවනවා මේ හුලක විඳවනවා විඳින්න බෑ දැන් මම කියන්නේ මට මේ මන කාරණේ වෙන කාරණාවක් එතකොට දැන් මේක මෙහෙම දිනුන කොට සතියෙන් පේන්න ගන්න මාව පේන්න ගත්තා මගේ ස්වභාවය මොකක්ද මගේ ස්වභාවය කියන්නේ
එකක් මම පාසකටල ගහන්නේ නිකන් මේ තරහ වෙන්න ඕනේ අර බැලබැල මට බණී ඊට පස්සේ අපේ හමුදා දරුවන් යහු කියනවා ඒ දරුවෝ දන්නවා මට මාව පේන්න ගත්තාම පේනවා ආස්වාද මොකද ආස්වාද මොකද මේ ජීවන චක්‍රය ඇතුලේ දුවන්නේම ආස්වාද නිසා මොකද මේ ආස්වාද කියලා කියන්නේ මොකද ආස්වාද කියලා කියන්නේ සිංහල මේ අහන්නේ ඈ ටිකක් හරියට සතුටක් තමයි ආස්වාද විඳිනවා තමයි දැන් මම 40 කොහොම අවුරුදු 40 35 කටට ගිහින් නැද්ද ඉස්කෝලේ කියලා පොඩි පොළොන්නක කොනක් කවන්නේ කියන්නේ මේ නන්දාමාලී ගීතයක් නෙලා ගන්න බැරි හින්දායි ඔබ ඔය තරම් මට ලස්සන මට අයියේ කියන්න මට මොන හරි දෙයක් කියන්න නෝන බැලුවද නෙලා ගත්තම ලස්සන නැද්ද ලස්සන නැද්ද අර වාගේ ඇත්ත කියන්නේ නෙලා ගත්තම ලස්සන නැහැ ආස්වාදේ කියලා කියන්නේ නෙලා ගන්නකම් විතරයි. දැන් බඳපු අය නිකන් හිතන්න. අර නෝන කියලා එහෙම නෑ මට නම් හම්දාම ප්‍රෙස් ගතිය තියෙනවා. එහෙම ගන්න. එහෙමද? මොකක් හරි කියනවද? දැන් මම කියන්නම් මේක වෙන විදිහට. ආස්වාදේ කියලා කියන්නේ හැම වෙලාවෙම අපිව අඳුරෙන් අඳුර ගන්නවා. අවබෝධ කරගත්තොත් අපට විඳින්න පුළුවන්. දැන් අපි හිතන තැනක තියෙනවා දැන් මම මේ දෙගොල්ලටම ගැලපෙන විදිහට මම කියන්නේ අපි හිතන තැනක තියෙනවා ආස්වාදය මාර සෝවිනියමයි. එහෙම එකක් නැහැ. දැන් ආස්වාදය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. මම දැක්කම විඳහම ස්පර්ශ කරාම දැනුණම මනසේ මම හදාගන්න මේක හොඳයි කියලා. නියමයි කියලා ෂෝක් කියලා. ඒක ඊට පස්සේ බලනවා මම අල්ලගන්නේ කොහොමද? මගේ කරගන්නේ කොහොමද? උපාදාන කරගන්නවා කියලා කියනවා. උපාදාන. ආදාන මගේ කරගන්නේ කොහොමද? මෙන්න මේකට කියනවා අපි ආස්වාදය කියලා. දැන් ආස්වාදයෙන් තේරුම් කරගත්තාම උපාදානි සිද්ධ වෙන්නේ ඔළුවේ අවබෝධයෙන්. මොකද ආස්වාදි පවතින්නේ නැහැ. තේරුණාද බලන්න තේරුණා නේ? තේරුණා නේ? අය කියන්නේ දැන් උපාසකම් මේ අපි මොකක් හරි පංචේන්ද්‍රයන් ඇතුලේ මොනවා හරි දකිනවා. ඒක දැක්කයි කියනකො දැන් මේක දැක්කහම දැන් ආසාවක් ඇති වෙනවා. ඒක රූපේ නිසා ආසාවක් වෙන්න පුළුවන්, ස්පර්ශේ නිසා ආසාවක් වෙන්න පුළුවන්, ගඳ සුවඳ නිසා ආසාවක් වෙන්න පුළුවන් තමයි. මොකක් හරි නිසා ආසාවක් වෙන්න පුළුවන්. දැන් ඒ ආසාවේ කැමැත්ත, ඒ තියෙන දැඩි කැමැත්ත අපි ඒකට කියන උපාදානයි. දැඩි ආසාවද කියනවා. දැන් මම ඒක මගේ කරගන්නේ කොහොමද කියලා බලන්න. මේ ආසාව මම මනසේ ඇඳගන්නවා. දැන් හිතන්න මෙහෙම අපි යනවා තරලනේ පාරේ. ඔය ඉන්න නේපාලේ වගේ ගෑනලා මේ දක්න පාරේ. දැක්කම ටක් ගන්න මනසේ ඇදෙනවා. ඒ ළමයි මනසේ ඇදෙනවා. ඇඳුනම රූපේ නැතරන්නේ. දැන් බලන්න විදි පිට මේ හැටි කොහෙද මේ නම. මේ ඉස්සෙල්ලා දැකලා නැහැ. ඊළඟ දවසෙත් වැඩ ඇරලා යන ගමන් ඔය පතන අර කැලෑ හොද ගාවි යනකොට අද ඉන්න පුළුවන්ද කියන සැකයක් දෙනවා. අද දැක්කොත් තව දුරටත් මේක කිඳාමයි. මේකට තව දුරටත් මේ රූපේ හදාගන්න. දැන් බලනවා මේකට නම් වෙන්නේ කොහොමද? කතා බලාපොරොත්තු වෙනවා. දැන් කතා කරනවා.
මනස හැදෙනවා. දැන් බලන්න කතා කරා ඔක්කොම හරියට උපාදාන වෙනවා. මගේ කරගන්න. උපාදාන කියන්නේ මෙතන තියලා ඇදලා ගන්න මගේ ගාව. උපාදාන කරගන්න. දැන් උපාදාන කරගන්න. දැන් ඔක්කොම මතකද උපාදාන වුණා කියන්නකෝ මම අල්ලගෙන ගෙනා. තියාගත්තමයි. දැන් තියාගත්තහම මේක පවතින්නේ නැහැ. එහෙම උපාදාන වුණාම පවතින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් මගේම වුණාම ඕනම දෙයක් මේ සිවුර ගන්නකම් මේ ඇඳුම ගන්නකම් මේ බඩු මුට්ටුවක් ගන්නකම් විතරයි. නැලන් ටික දවසක් යනකොට ඉච්ඡනෙම ආසාවක් ඇති වෙන්නේ නැහැ. උපාදාන කරගන්නකම් විතරයි. ආස්වාදේ මේ විදිහට දකින්න. ආස්වාදේ මේ විදිහට දකින්න නැති තාක් දුර අපි මේ සංසාරේ ඇවිද්දද? ඇවිද්දන්නේ කොහොමද? හැබැයි දැන් මේ කියන්නේ එහෙම නොවි ඉන්න නෙවෙයි. මේ කියන්නේ මේක දකින්න කියලා තමයි කියන්නේ. අවබෝධයෙන් දකින්න. දැක්කහම මනස ඇතුලේ මේක පාලනය කරගන්න පුළුවන්. දැන් හිතන්න උපාදාන කරන් ඔක්කොම කරලා ලං කරගත්ත කියලා වෙන වෙලා යනවා. ඇටාල දාන්න. අමතක වෙනවා. වෙනස් වෙනවා. මැරෙනවා. ඩිවෝර්ස් දැන් එතකොට අවබෝධයෙන් උපාදාන වෙච්ච දෙයට අවබෝධයෙන් දැක්ක දේ අරදී එහෙම වෙනස් වීම ඇතුලේ වෙනස් වුණා කියලා මට දරන්න පුළුවන්. මම දන්නෝ මේක වෙනස් වෙන එකක් කියලා. තේරෙනවද කියන්නේ? මේ ස්ථිරසාර එක දෙයක් නැහැ. අවබෝධය ඇතුලේ ඉන්නකොට මගේ කකුල ගලවලා තියාට අවුලක් නෑ. මම දන්නවා මේක වෙනස් වෙන එකක් කියලා. මේක පවතින එකක් නෙවෙයි. මේක මගේ කියලා ගන්නෙ මම තාවකාලිකව ආස්වාදය හරහා තාවකාලිකව ගන්නෙ. මගේ නම් දෙහි හාමුදුරනේ අනාත්ම ලක්ෂණය නෑ. මට මම මේ කප්ප හොදලා කියන ඔක්කොම ගල තියාගන්න. නූන හිතන්නකො. දාන වදින උදේවත මැදලා මේක මෙච්චර තියාගන්නවා. හෙට උදේට මේක කව බැඳෙන්න නැතුව තියෙන්න ඕන. තට්ටියේ කුණු වද ගහන්න නැතුව තියෙන්න ඕන. හොටු ටික වැය හැරෙන්න නැතුව වෙන තියෙන පුළුවන් මේක තියාගන්න. හෙටත් මේක හොදන්න. හෙටත් මේක බ්‍රෂ් කරන්න. හෙටත් මේක සමන් දාලා අතුල්ලන්න. උලන්න. ආය අනිත් දවස්. තුවාලයක් හදුනහම මේක මගේ නම් හොද වෙන්න එපා නෑ. හොද වෙන්නේ නෑ. හොද වෙන්නේ නෑ. මට ඕනෙට හොද වෙන්නේ නෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? මේ හැම එකක්ම පරිබාහිරව පවතින. දැන් මේ පරිබාහිරව පවතින දේ මගේ කොට ආත්මීය වශයෙන් ගත්තොත් මගේමයි කියලා ගත්තොත් සූසයිඩ් කරගන්න අය වෙන්නේ. එහෙම තමයි සමහරවල් වගේ ඒක පත්තු කරන්නේ. දැන් මගේම කොට ගත්තාම පවතින්න බෑ. පවතින්නේ නැහැ. කාගේද කකුල එහෙම පැවතිලා තියෙන්නේ? කාගේද අතපය එහෙම පැවතිලා තියෙන්නේ? කාගේද ඇස් එහෙම පැවතිලා තියෙන්නේ? කාගේද මේ ජීවිත පවතින පිළිකාර වලට කියලා බලන්නකෝ. යුද්ධෙට කියලා පිළිකාර වල ඉන්නවා. ජාතික රෝග වලට කියලා බලන්නකෝ. යුද්ධෙට කියලා ඔක්කොම ඉන්නේ කොහොමද? කකුල අතපය එල්ලගෙන ඉන්න පිළිකාර නැතුව ඉන්නේ. උපාදාන කියන්නේ මේක අවබෝධ කරගත්තාම පවතින්න පුළුවන්. මතක තියාගන්න. හම් කරන දෙයක් එහෙමයි. දැන් හිතන්න මෙහෙම. දැන් මම මේක මේ පැත්තට කියන්න. ආසාවත ගෙවල් හදන්න. තණ්හාවත ගෙවල් හදන්න. නරක හම්බ කරන එක නෙවෙයි තණ්හාව. හම්බ කරන එක නරක නෑ. කවුද කියන්නේ හම්බ කරන එක නරක කියලා? රැකියාවට අමතර පාර්ට් ටයිම් බිස්නස් එකක් කරන්න. ප්‍රශ්නයක් නෑ. හම්බ කරමු. හම්බ කරන එක නෙවෙයි නරක. මොකද නරක? මේ හම්බ කරගත්ත එකෙන් කරන තණ්හාධික වැඩ. ගෙවල් හදන්න. අපි ගෙවල් හදන්න. මහත්ය අපි ගෙවල් හදන්න. අපි ගෙවල් හදන්නේ අපටද ළමයිට. දැන් නිකන් කියන්නේ මම ගෙවල් හදන්න අපිටද ළමයිටද? ළමයි. ඒ අම්ම උත්තර දෙන්නේ නිසා ළමයි. ළමයින්ට ගෙවල් හදනවා. කාටද ගෙවල් හදන්නේ? ළමයි. මම අහන ප්‍රශ්නයක්. ළමයින්ට ගෙවල් හදලා මොන ළමයිද හදමු ගෙවල් වල ඉන්නේ?
අම්මලා දුන්නේ වගේ මම උදාහරණයක් කරලා ලුකුමගේ කියන්න හොඳක් නැත්නම් මම මෙතන චන්ද්‍රිකා මැදිරියට හැදුවා බණ්ඩාරනායක මහත්තයා ගෙවුවා. සොලමන් මාර්ගනායක මහා විශාල බම්බලක කරේ. කොහොමද චන්ද්‍රිකා මැදිරියට අඩු ගන්න සුනේත්‍රා මැදිරියට තියෙනවා. අර බංගලා ඉන්නේ ප්‍රොෆෙෂනල් ප්ලේස් එක. කොළඹ අලුත්. ඒ කියන්නේ එහෙම පරම්පරාවලට ගෙවන්න ගන්න බෑ. ඒකට මතක තියාගන්න. අවුරුදු 15ක් විතර යනකොට මේ පැෂන් එක ඉවරයි. දැන් මීට ඉස්සෙල්ලා පැෂන් එක තිබුණේ නැහැ මේ ටයිල් කරනවා. මීට අවුරුදු 15 වුණේ 20 කට නැහැ. දැන් ටයිල් එල්ලලා දෙමින් ගාලා වෙන ඇවිත් දැන් ඒක පිටියට හයි කරලා ලයිට් එක වෙනම තියෙන මෙන්න එක. තව අවුරුදු 10කදී 15කදී අපි හදන ගේ ඒ සම්පූර්ණ වෙනස්. ඒක වෙනම එකක්. එතකොට විල් පිට ගෙවල් අප්‍රයිස් ගෙවල් වෙන එක. දැන් මේ අපි හදන ගෙවල් වල ළමයි ඉන්නේ නැහැ. ළමයි ගේ ලොකු ගයක් හදනවා ගේ කඩාගෙන කියනවා නෙමෙයි ගෙවල්. කඩලා හදනට වඩා හොඳ අලුතෙන් හදාගත්තා මේ අම්මට පිස්සු මේ මහ පිටි මොකද මම මොකද දාලා මන් දන්නේ නැහැ. ඒක බැල බැල. බැනුම් අහන තමයි වෙන්නේ මේ ගෙවල් හදලා දෙනවා. දැන් ඕකම ඔළුව වැමුවට ඕකම කරනවා. දැන් වැඩේ කියන්නේ අපි ළමයි දෙන්නයි ඉන්නේ. ගේ හදන තට්ටු දෙකට. අවුරුදු 35යි මට. ලෝන් එකක් දාන අවුරුදු 10යි. ඒකට 45. ගැටු දින 10. ඕකට ධර්මයේ ගැටු මොහරි ගැටු දින හොඳ දෙයක් කරා. අන්න මම ඉතින් උපාසකමාරගේ පළකදී ඉවරනකොට ගොඩක් ගැටලු තියෙයි. දෙන්නම ආවකට අපි ගැටලුවක් කියලා. ඔය කියනවා. දැන් උපාසකමේ බොහෝම සම්පින්නනාත්මක මූලික ධර්ම සාකච්ඡාවක් සිද්ධ කළා. මගේ ඇතුළ දැකලා මම දැකලා මගේ ස්වභාවය දැකලා නිවන් දකින්න. මේක නිවන් දකින්න කියලා හිතන්න එපා. ඒක නිකන් අර අප්සෙට් වගේ නිවන් දකින්න එක බෑනේ කාටවත්. මෙහෙම හිතන්න. අඬන්න නැතුව ඉන්න. එහෙම නැත්නම් දුක් විඳින්න නැතුව ඉන්න. වේදනාව නැතුව ඉන්න. මෙන්න මේක උපාසකම්මේ භාවිතා බෞද්ධී කතා භාවිතා කරන්න අභ්‍යාස කරන්න නැත්නම් අපි ඒකට කියන ඉංග්‍රීසියෙන් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් වෙන්නේ නැත්නම් භාවිතා වෙන්නේ නැත්නම් ඒක අභ්‍යාස වෙන්නේ නැත්තම් ප්‍රැක්ටිස් එකක් ඇතුලේ මේක වෙන්නේ නැත්තම් මේ ධර්මය පවතින්නේ නැහැ. ධර්මය පවතින්නේ අභ්‍යාසයෙන්. ඒක ප්‍රැක්ටිකල් එක ඇතුලේ. දැන් පුහුණුව ඇතුලේ තමයි යුද පුහුණුව ඇතුලේ තමයි මේ යුද හමුදා පවතින්නේ. පුහුණුව නැත්තම් කොහොමද වෙන්නේ? හමුදා පුහුණුවේම තියෙන්නේ. බලසේනාවල තියෙන දුරපීම් අරමේ පැනීම් අරමේ තියෙනට තාමනේ. තාපුරුවින් තියෙනවා. ඒක ඇතුළේ තමයි ඒක ඇතුළේ තමයි හමුදා පවතින්නේ. පෙළ ගැස්වීම විනය මේක හමුදා වෙන්නේ. අන්න මනසේ පෙළ ගැස්වීම මනසේ සංවර භාවය සතිය දැන් අභ්‍යාසයට ගත්තා. මේක දිනපතා අභ්‍යාස තේ හදනකොට අභ්‍යාස කරත හැකි. වැසි දිලියනකොට අභ්‍යාස කරත හැකි. කනකොට අභ්‍යාස කරත හැකි. කියනකොට අභ්‍යාස කරත හැකි. යනකොට අභ්‍යාස ළමයිගේ මොන්ඩතෝරි අප කෙනෙක් හම්බුනම කතා කරනකොට අභ්‍යාස කරත හැකි. ඉස්කෝලේ අම්මලගේ වැඩේට ගියාම පස්සේ අභ්‍යාස කරනවා. උගන්වනකොට අභ්‍යාස කරත හැකි. සැකියා කාර්යාලයේ අභ්‍යාස කරලා රෝද පුටුවෙන් යනකොට අභ්‍යාස. මේක ඕනම තරක අභ්‍යාස වෙනවා මේ කිව් මූලික බේසික් කාරණා. මේක අභ්‍යාස වෙනකොට මම නිකම්ම අල්ලගන්න කි රහතන් වහන්සේ නමක් වඩපත් වෙනවා. දැන් එහෙම නිස්සාරණාදයස මිනිහෙක් හදුනහම පස්සේ මේ කිසි ප්‍රශ්නයක් බෙල්ල නැතුණත් ප්‍රශ්නයක් නෙවෙයි පවතින. හරිනේ? අද ලා ටිකක් ගන්න. තියෙනවා. අද විශේෂයෙන්ම මේ විපිට අභිමන්ත්‍රණ දෙක සුවසහන නිකේතන මධ්‍යස්ථානකට ආවා. ඒ මධ්‍යස්ථානට ඇවිල්ලා අපි ධර්මදේශනාවක් කරතුවා. විශේෂයෙන්ම නිලධාරීන් හැමදෙනාම එක වාසීන් කරන සේනා විධායක කරන අරුණ විජේපුර මහත්මයාගේ අපේ දිගුවැලි බොදු එකමුතුවේ සංවිධානයේ ඉතාමත් හොඳ කාර්යයක් සිදු කළා. මම ගොඩාක් සතුටුයි මේ ස්ථානයට දවසේ පුළුවන් වෙන. විශේෂයෙන්ම මාස් දෙක තුනක සැරයක් කරේ අපලසට යනවා නම් මේ ස්ථානයට ඇවිල්ලා නැති වුණේ.
මම වික්ෂුවල මුකුත් කරා මෙතන යහපත් වික්ෂුන් වහන්සේලා පළාතේ ආවොත් බලලා මෙතන අර නිවාර්ණකේ තියෙන එතන අමුත් මෙතන ස්ථාන දැනේ කියන ගොඩක් සතුටුන මේ ස්ථානයක් ආපස්සේ හොඳ කාර්යයක් සිද්ධ වෙනවා මේ කාර්යය වගකීම් යුගයේ වගකීම් කාර්යය ඔබ අප වෙනුවෙන් ජීවිතේ ඔබ අප වෙනුවෙන් කරකැපෙන මේ හට වෙනුවෙන් ජාති වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් කැපවීම මේ රටේ මිනිස්සු කවර කවදාවත් මොනියම් තත්ත්වයක් නිසා අමතක කරන්නේ ඒක සදාකාලික තත්ත්වයක් අපි හැමෝම එවැනි කැපවීම කරනවා ඔබත් කැපවීම කරනවා අපිත් කැපවීම කරනවා කැපවීම කරගෙන කැපවීම පිටත තමයි හටක් ගොන්නේ ඉතින් වික්ෂුණාන්දලට අපේ වගකීම ඉක්ම අපි කරනවා දෙල්ලන්නේ මහානගම කියන එක අමුමම කට්ටක් පහළ ජීවිතයක තමරක හරියට ප්‍රැක්ටිස් වුණොත් එහෙම ඒ තමවටම දුක ඊතන මානසයක් කියලා. ඉතින් ඒක හරිම දුක වේදනාවක්. හැබැයි මේ දුක වේදනාව අවබෝධය ඇතුළේ විඳ ගන්න පුළුවන්. ඒ දුක වේදනාව අවබෝධය ඇතුළේ අපට තේරුම් කරගන්න පුළුවන්. ආයතනේ මහානකමයි හමුදාවයි දෙකම එකක් නෙවෙයි. දෙකම විනයක් ඇතුළේ හැදෙන්න ඕන. දෙකම මොකද ප්‍රැක්ටිස් එකක් ඇතුළේ හැදෙන්න ඕන. පුහුණුවක් ඇතුළේ හැදෙන්න ඕන. ඒ දෙක හැමෝම තියෙන එක. මේ හොඳට තේරුම් කරගත්තාම අපි දෙගොල්ලොන්ට මේක ඇතුලේ ලොකු වැඩ කොටසක් කරනවා. ඒක තේරුම් කරගෙන මේ අපේ ධර්මවලදී නිවන පාරේ මේ කොටස समाज